ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්තකිය තැත්ත කියන හිරු ප්‍රවෘත්ති සමගින් මම මහේෂ් සේනාරත්න. මම ශශිකලා කඳුබඩ ආරච්චි. ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. කුලියාපිටිය රෝහලත් කොරෝනා අවදානමේ වෛද්‍යවරු ඇතුළු 53ක් නිරෝධායනයට. නව ආසාදිතයන් 73ත් සමග රෝහල්ගත කොවිඩ් ආසාදිතයන් ගණන 2000ක්ම වයි. හැබැයි මේ සමාජ ව්‍යාප්තියකට තවම වර්ධනය වෙලා නැහැ. තනි ඇටයා ඝාතනයට පොඩි ලෙසී කළ සැලැස්මක සුළමුල හෙළිවෙයි. කෝටි 10ක කුඩු ගැන මාකඳුරේ මදෝෂ්ගෙන් ඔත්තුවක්. රිෂාඩ් තවමත් අතුරුදන්. CID ලොකුපුටුවත් වෙනස් වෙයි. රංගමඩලේ රතු හැට්ටකාරිය සුදුවතින් සමුගනී. අද දිනේ නව ආසාදිතයින් 73 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට COVID-19 ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සංඛ්‍යාව 2000 සීමාව ඉක්මවා ගියා. මෙවන විට මිනුවන්ගොඩ කොවිඩ් පොකුර ආශ්‍රිතව වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 1972ක්. මේ අතර කුලියාපිටිය ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ කාන්තාවකටද වෛරසය ආසාදිත බවට තහවුරු වීමත් සමග එම රෝහලේ වෛද්‍යවරුන් 12 දෙනෙකු ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 53 දෙනෙකු නිරෝධායනයට යොමු කර තිබෙනවා. දවසේ පුවත මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකරෙන් දැනට වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 1972ක් වනවා. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව සටහන් වන්නේ 5427ක් ලෙසටයි. පුද්ගලයන් 2019 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ආසාදිතයින් 3395 දෙනෙක් පූර්ණ සුවය ලබා තිබීමත් විශේෂත්වයක්. කුලියාපිටිය ශික්ෂණ රෝහලේ නිවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවකට COVID-19 ආසාදිත බවට තහවුරු වීමත් සමග එම රෝහලේ වෛද්‍යවරුන් 12 දෙනෙකු ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 53 දෙනෙකු නිරෝධායනයට යොමු කිරීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර තිබෙනවා. ඇය හાર્ට් ෆේලියර් තත්ත්වයෙන් හිටියේ. රෝගී තත්ත්වයේ උත්සන්න වූ නිසා අපි දැඩි සත්කාරයකට ඇතුළත් කරා. ඒ අතරතුර අපිට දැනගන්න ලැබුණ තුමිය මේ පළාතේ පැවතිච්ච මංගල සාදයකට සහභාගී වෙලා තියෙනවා කියලා. ඉතින් ආසාදිතයන් කීප දෙනෙක් හමු වුණ නිසා පියතුමියගේ PCR පරීක්ෂණය කරා. එතකොට ඒක පොසිටිව් වෙච්ච නිසා රෝහලේ කාර්ය මණ්ඩලයේ වෛද්‍යවරු 12ක් පමණ නිරෝධායන වෙත යොමු කරලා තියෙනවා. මෙම තත්ත්වයත් සමග කුලියාපිටිය ප්‍රදේශ කිහිපයකට සංචරණ සීමා පැනවීමටත් සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක බලධාරීන් තීරණය කර තිබෙනවා. කොළඹ නැව් තටාකාංගණයේ සේවය කරන ගාල්ල කිතුලම්පිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුටත් COVID-19 ආසාදිත බවට ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා කාර්යාලය සඳහන් කළා. 37 වසරේ මේ පුද්ගලයා පසුගිය 15 වෙනිදා සවස ඔහු සේවය කරන කොළඹ නැව් තටාකාංගණයේ සේවකයෙකුට COVID-19 ආසාදිත වී ඇති බවට දැනගැනීමෙන් පසුව තමන්ටද රෝග ලක්ෂණ ඇති බව සිය බිරිඳට පවසා තිබෙනවා. කරාපිටිය රෝහලේ හෙදියක් වන ඔහුගේ බිරිඳගේ උපදෙස් පරිදි ඔහු සිදු කළ ලද PCR පරීක්ෂණයකින් පසු ඔහුට COVID-19 වෛරසය ආසාදිත බවට තහවුරු වී තිබෙනවා. අදාළ පුද්ගලයා ප්‍රතිකාර සඳහා ඉරණවිල COVID-19 රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුගේ බිරිඳ සහ දරුවෙකු රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් අද වස්තුරුවේ කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. මෙතර කොළඹ නැව් තටාකාංගණයේ පැවසුවේ කොවිඩ් ආසාදිත දෙනෙකු වාර්තා වූ බැවින් සිය වැඩබිම්හල් දෙක කටයුතු අත්හිටු බවයි. අද දිනේදී අපිට තවත් රෝගීන් දෙදෙනෙක් වාර්තා වුණා. ඩොක්යාඩ් ආයතනය තුලින් ඔවුන් පදිංචිව සිටි ඩොක්යාඩ් ආයතනයේ නිල නිවෙස්න ඩෝමෙට්‍රි එක පරීක්ෂා කිරීම සිදු කරන ලැබුවා බ්ලූමෙන්ඩල් ප්‍රදේශයේ. එහි පවුල් 50ක් පමණ ජීවත් වෙනවා. මොවුන් සියලු දෙනාම දැනට ස්වයං නිරෝධායනට ලක් කරලා තියෙනවා. ඔවුන්ගේ PCR පරීක්ෂණ සඳහා සාම්පල ලබා ගැනීමට නියමිතව තිබෙනවා. මේ අතර කටහන කිඹුලාපිටිය රණහංස ක්‍රීඩාපිටියේදී පිරිසකට PCR පරීක්ෂණ සිදු කරමින් සිටියදී කිසියම් පුද්ගලයෙකු සෞඛ්‍ය නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරේ මේ ආකාරයෙන්. අපි මේ වැඩ කටයුතු කරන්න ඕන මෙතන. ඔයා කියන පොලිසියට පැමිණිල්ලක් දාන්න. පසුව අදාළ පුද්ගලයා පිළිබඳ කටාන පොලිසියට පැමිණිල්ලක් සිදු කිරීමෙන් අනතුරුව පොලිසිය මැදිහත් වීමෙන් තත්ත්වය සමතයකට පත් කර තිබෙනවා. මතුගම සිට යටදොළ මාර්ගය හරහා අලුත්ගමට දහවනෙමින් තිබූ ලංගම බස් රථයක පුද්ගලයෙකු මුව ආවරණ රහිතව ගමන් කිරීම හේතුවෙන් එම බස් රථයේ කොන්දොස්තරවරයා ඊට විරෝධය පළ කිරීමත් සමග ඇති වූ උණුසුම් තත්ත්වයක් ජංගම දුරකථනයක සටහන්ව තිබුණේ මේ ආකාරයෙන්. කොහොමද දාගන්නේ? උලත් දාගන්න බෑ බස් එකේ මම මාසේ දාගන්න ඕන. ඔය ඉන්න මෙහෙම කරලා අමං ගුඩිනෝ අනිතයි විරුද්ධනේ මේ මම මෙතන ඉහට පස්සේ යන්නේ මොබ හරි ඕන්න කණේ යහට ඒ මොකද ඕනේ වගේද වෙන්නේ මෙතර ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 19කට පනව ඇති පොලිස් ඇඳරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි.
සංචරණය සීමා කර ඇති අවදානම් කලාපොළ ජනතාවට බහණ්ඩ හිඟයක් ඇති බවට එල්ලබන චෝදනා සම්බන්ධයෙන් සතුස සභාපති නුෂා ටෙම්පෙරේරා මහතා මෙලෙස අදහස් පළ කළා. අපට පැහැදිලිව පේනවා අපේ පාරිභෝගික ජනතාව සීමා රහිතව තොග රැස් කිරීමක් වෙනවා. අපි සීනි කිලෝ 3 ලබා දීමට තීරණය කළ ඇත්තත් නැවත වාරයක් ඇවිල්ලා සීනි රොක් කර ගැනීමක් අපට දක්නට ලැබෙනවා. මේ සීනි මේ ලෙස අසීමිත ලබා ගන්නේ මත්පැන් නිෂ්පාදනයද කියන එකත් අපිට සැකයක් මතුවෙන. අපි ළඟදිම තවත් කොන්දේසි තද කිරීමට තීරණය කළා තියෙනවා. මිනුවන්ගොඩ ප්‍රදේශයේ ලංකා සතුස ආයතනයක් අපේ වැසීමට තීරණය කළා. එහි සේවක සේවිකාවන් දෙදෙනෙක් PCR පරීක්ෂාවට ලක්කොට එම PCR වාර්තාව නෙගටිව් කියලා ආවා. ඒ නිසා එම ශාඛාව විවෘත කිරීමට අපි තීරණය කළා තියෙනවා. මේ අතර හෙට පසුරු 6 සිට මෙරටින් පිටවන සියලුම ගුවන් මගින් තම පිටත්වීමේ වේලාවෙන් පැය 72ක් ඇතුළත PCR පරීක්ෂණයක් සිදු කරගෙන තිබීම අනිවාර්ය බව ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම නිවේදනය කරනවා. මේ අතර ඇඳරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයන් 203 දෙනෙකු මේ වන විට අත්අඩංගුවටගෙන ඇති අතර වාහන 40ක්ද පොලිස් බහරයට ගෙන තිබෙනවා. කෙසේ වෙතත් COVID-19 වෛරසය මෙරට සමාජ ව්‍යාප්තියක් දක්වා තවමත් වර්ධනය වී නොමැති බවත් නමුත් හැකිතාක් අනවශ්‍ය ගමන් බිමන් සීමා කරන ලෙසයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්‍යාරච්චි මහත්මිය ප්‍රකාශ කරන්නේ. ඒ හිරු ටීවී පත්තරේ විස්තරේ වැඩසටහනට එක් වෙමින් දැන් සෞඛ්‍ය නිර්දේශ හොඳයි ගැසට් කරලා තියෙනවා. දැන් මෙය නියාමනය කරන නිර්ණායකයන් පද්ධතීන් කුමක් හෝ ඇති කරලා තියෙනවද? ඇත්තටම චමුදිත මෙය බොහෝම කැමැත්තකින් අත්සන් කරපු එකකුත් නෙවෙයි මේ ගැසට් නිවේදනය. නමුත් අපට අවශ්‍යයි රටට නීතියක් මේ වෙලාවේ සමාජ ව්‍යාප්තියක් ළඟද අපි ඉන්නේ. මේවට පේන කියන්න කාටවත්ම පුළුවන් කමක් නැහැ. රටටම ඇඳිරි නීතිය දාලා රට වහලා තියෙන වෙලාවක නම් ඒ සම්පූර්ණ ගැරන්ටි එක දෙන්න පුළුවන්. හැබැයි මේ සමාජ ව්‍යාප්තියකට තවම වර්ධනය වෙලා නැහැ. දැන් සෞඛ්‍ය අංශ කියනවා වැඩිපුරම ඉන්නේ මේ මෙවර වාර්තා වෙන්නේ ඔය ඒසිම්ප්ටොමැටික් රෝගීන් කියලා. කියන්නේ රෝගය තියෙනවා දන්නේ නැහැ. හැබැයි රෝගේ පතුරමේ සමාජයේ ඇතුළේ ඉන්නවා. මේක අවදානමක් නේද? ඒ නිසා තමයි කියන්නේ අපි පුළුවන් තරම් ගමන් යෑම වළක්වන්න. මොකද ඔබ ඉස්සරහා හම්බෙන රෝගියා COVID-19 තියෙන කෙනෙක්ද නැද්ද කියන එක ඔබට අඳුර ගන්න. එයා කහින්නම ඕනේ නැහැ. එයාට කිඹුන් යන්න ඕනේ නැහැ. එයාට උණ තියෙන්න ඕනේ නැහැ. රට තුල යම් බරපතල තත්ත්වයක් නිර්මාණය වෙමින් තියෙනවා. අපි පළවෙනි රැල්ල අවස්ථාවේදී සංචාරණ සීමා උපරිමයෙන් පනවල තමයි රෝගේ පාලනය කළේ. දැන් මේ වගේ සංචාරණයන්ට සීමා පනවල නැති අවස්ථාවකදී පළවෙනි රැල්ලට වඩා අභියෝගාත්මක අවස්ථාවකට අපි මේ දෙවෙනි අවස්ථාවේදී මුහුණ දීලා ඉන්නවයි කියන එක ඉතාම පැහැදිලියි. මේ අතර තවත් COVID-19 ආසාදිතයින් 42 දෙනෙකු අලුතින් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මීට ටික වේලාවකට පෙර සඳහන් කළා. ඉන් 22 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින් හඳුනාගෙන ඇති අතර අනෙක් 20 දෙනා මිනුවන්ගොඩ බ්‍රැන්ඩිස් පොකුරේ ආසාදිතයින්. ජනිත් මදුසංකද සිල්වා හෙවත් පොඩි ලැසීගේ පියාගේ ඝාතනය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින සැකකරුවෙකු බන්ධනාගාර බස් රථයකින් රැගෙන යන අවස්ථාවේ ඝාතනය කිරීමේ සැලැස්මක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන තිබෙනවා. ඒ පසුගිය 15 වෙනිදා එම දෙපාර්තමේන්තුව බාරයටගත් පොඩි ලැසීගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී මේ අතර ප්‍රබල අපරාධ කල්ලි නායකයෙකු වන මාකඳුරේ මදුෂ්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු මත රුපියල් කෝටි 10 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කොටිකාවත ප්‍රදේශයේදී සොයාගෙන තිබෙනවා. කොළඹ අපරාධ කොට්ටාශය මදුෂ්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ තොරතුරු වලට අනුව මෙම හෙරොයින් තොගය සොයාගත්තේ කොටිකාවත්ත ප්‍රදේශයේ ගරාජයක තිබියදී. සොයාගත් හෙරොයින් වල වටිනාකම රුපියල් කෝටි 10කට අධික වන අතර පොලිසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ මෙම හෙරොයින් තොගය සම්බන්ධයෙන් මාකඳුරේ මදුෂ්ගෙන් ප්‍රශ්න කරමින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරන බවයි. ඩුබායිහි සාදයකට සහභාගී වී සිටියේදී එරට පොලිසිය පසුගිය වසරේ පෙබරවාරි 5 වෙනිදා අත්අඩංගුවටගත් මාකඳුරේ මදුෂ් අනතුරුව මෙරටට එවා තිබූ අතර කටුනායක ගුවන්තොටුපළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සැකකරුව පසුගිය වසරේ මැයි 5 වෙනිදා සිය බහරයට ගනු ලැබුවා. මේ අතර ජනිත් මදුශංකද සිල්වා හෙවත් පොඩි ලැසීගේ පියාගේ ඝාතනය සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ජනිත් නිශාන්ත හෙවත් තනි ඇටියා නැමැත්තා ගාල්ල බන්ධනාගාරයේ සිට බස් රථයකින් රැගෙන ඒමේදී ඝාතනය කිරීමට යොදා තිබූ සැලැස්මක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණ කරගත්තා. පසුගිය 15 වෙනිදා එම දෙපාර්තමේන්තුව බහරයට ගත් පොඩි ලැසීගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී මේ බව හෙළි වී තිබෙනවා. එම ප්‍රහාරය සඳහා යොදා ගැනීමට සැලසුම් කර තිබූ ලොරියක්, මෝටර් රථයක් සහ මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියක්ද මේටියාගොඩ උණවටන සහ අම්බලන්ගොඩ යන පොලිස් බල ප්‍රදේශවලින් පොලිස් බහරයට ගෙන තිබෙනවා. රිෂාඩ් බදුදීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති උපදෙස් ලැබී අදට දින 4ක් ගතවද තවමත් ඔහු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකි වී නැහැ. මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාව ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ටාශයට මාරු කර යවා තිබෙනවා. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂවරයා ලෙස පත් කර ඇත්තේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සොයිසා මහතායි.
රජයේ මුදල් අවභාවිත කිරීම ඇතුළු චෝදනා යටතේ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා විසින් නියෝගයක් නිකුත් කළේ පසුගිය 13 වෙනිදායි. පොලිස් කණ්ඩායම් 6ක් සැකකාර මන්ත්‍රීවරයා සොයා එදිනම මෙහෙයුම් ආරම්භ කළ නමුත් මේ දක්වා ඔහු අත්අඩංගුවට ගැනීමට සමත් වී නැහැ. මේ අතර රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් කරුණු විමසීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාව නීතිපතිවරයා සිය දෙපාර්තමේන්තුවට පසුගිය 15 වෙනිදා කැඳවුවා. එහිදී නීතිපතිවරයා සඳහන් කළේ නීතිපති උපදෙස් සහ අධිකරණ නියෝග හැල්ලුවට ලක් නොකර කටයුතු කරන ලෙසයි. කෙසේ වෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සොයිසා මහතා පත් කර තිබෙනවා. ඒ අනුව එම තනතුරේ මෙතෙක් කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ARPJ ද අල්විස් මහතා මාරු කර යවා ඇත්තේ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ටාශයේ අධ්‍යක්ෂවරයා ලෙසටයි. මේ අතරතුර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චින්තක අමල් මායාදුන්නේ මහතා රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් විශේෂ හෙළිදරව්වක් සිදු කළා. රියාජ් බදුර්දීන් මගේ හොඳම යාළුවෙක් ඒ දවස්වල. එයා ත්‍රිවිලර් එකක් එලෝ හිටියේ. හැබැයි අද රිෂාඩ්ගේ රියාජ්ගේ එයාගේ නෝනාගේ ඒගොල්ලන්ගේ තියෙන ඉඩකඩම් ගැන මම FCID ගේ පැය 6කට වැඩි ප්‍රමාණයක් කට උත්තර දුන්නා. ලංකා විදුලි බල මණ්ඩලයට තිබිච්ච ඉඩමක් කරඹේ ප්‍රධාන පාර ළඟ. මේ අය ඒ ඉඩම ගන්නවා නැවත පදිංචි කිරීම අමාත්‍යාංශ නිවාස හදනවා කියලා. ඒක අරගෙන ඉවරලා ඊළඟට එයා ක්‍රියාත්මක කරන්නේ එයාගේ පෞද්ගලික පරිහරණයට අද පොල්වත්තක් බවට පරිවර්තනය කළා. උත්තර මෙයාගේ ගෙදර. ඒ ගෙදර ගිහලා නිකමටවත් බලලා නැහැ පොලිසිය. ඒ කාලේ රටේ සල්ලි වලින් මෙයාලා හැදුවා අර ආච් එකක් වගේ එකක් හදලා පුත්තලකට ඒගොල්ලන්ගේ අනන්‍යතාවය ප්‍රකාශ කරන්න. වන්නේතිවේ තියෙන ලොකු ඉඩමක් ඒ ඉඩමේ වටේට තාප්පයක් ගව අක්කර 5ක. කාගේ සල්ලිද මේ? රාජ්‍ය නොවන ආයතනයක් පවත්වාගෙන ගිය බ්‍රාහ්මණ නිලධාරි කෙනෙක් එයාව මැරුවා. මරපු සිද්ධියට මේ රිෂාඩ් බදුර්දීන් මැතිතුමාගේ සහෝදරයා සෘජුවම දායකත්වයක් වෙලා තියෙනවා. ඒ සිද්ධියෙන් වලට වෙච්ච දෙයක් නෙවෙයි. පොඩි මිනිමැරුමක් වුණා නම් හොයන රට. රිෂාඩ් බදුර්දීන් වගේ දැවැත්ත චරිතයක් හොයාගන්න බෑ කියන්නේ පට්ටපල් අමූලික බොරුවක්. බදියුදීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් අදත් විවිධ පාර්ශව අදහස් පළ කළා. අපිත් බලන් ඉන්නවා පොලිසිය යහපාලන ආණ්ඩුවේ අපුව අරගෙන ගියා වගේ රිෂාඩ් අරන් කියලා. අපි හැංගුන්නේ නැහැ. මොකද අපේ ඇඟේ අපේ අතේ කුණු නැහැ ලේ නැහැ. අපි බය නැහැ. හැබැයි අපිට දැසක් එතනයි රිෂාඩ් බදුර්දීන් හැංගෙන්නේ. අනිත් පැත්තෙන් පොලිසියෙන් කවුද මේ රිෂාඩ් බදුර්දීන්ට උදව් කරන්නේ? මේ රටේ මිනිස්සු අපෙන් අහනවා ඔබ වහන්සේලා බලයට ගෙනාවු මේ ආණ්ඩු රිෂාඩ්ලා ඉදිරියේදී හැසිරෙන්නේ මෙහෙමද? එනිසා අපිට දෙන්න උත්තර නැහැ. එනිසානේ රිෂාඩ් ඔයා නෙමෙයි හැංගෙන්න ඕනේ. අපි එනිසා ඔයා එළියට එන්න අපි හැංගෙන්නම්. අර අරලියගහ මන්දිරේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයයි ඊට පස්සේ අර දූෂණ විරෝධී කියලා හිටපු උන්නහැලා ටික ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක අපේ හැම කෙනෙකුටම චෝදනා නැතුව චෝදනා දාන කොටත් අධිකරණයට එන්න කිව්වත් පොලිසියට එන්න කිව්වත් CID එකට එන්න කිව්වත් අපේ අය ඒ කියන වෙලාවට ගියා හැංගුනේ නෑ. හැබැයි අපි රිෂාඩ් බදුදීන් මහත්තයාට කියන හැමදාම හැංගිලා ඉන්න බෑ. කරුණා කරලා මේ සෙල්ලම නවත්තන්න. රිෂාඩ් බදුදීන් ආරක්ෂා කරන්න අපට නම් කිසිසේත්ම අවශ්‍යතාවයක් නෑ. හොරුන්ට වංචනික කියන දූෂිතීන්ට කලාපාලුවන්ට ත්‍රස්තවාදීන්ට රැකවරණ ආවරණ දුන් ඕනෑ කෙනෙක්ට දඩුවම් දීම සඳහා කටයුතු කරන්න කියලා අපි එදත් කියනවා අදත් කියනවා අපි හෙටත් කියනවා. අපිට ඉතින් පිස්සුවක් නැහැ රිෂාඩ් බදුද්දීන් අංගල තියන්න. රිෂාඩ් බදුද්දීන් ඇමතුමා පෞගී ටිකේ කතා කරලා තිබ්බේ සජිත් ප්‍රේමදාස මහත්තයාටයි රාව් ෆකිම්ට ඒගොල්ලන්ගෙන් තමයි උපදෙස් අරගෙන තියෙන්නේ ඇංගෙන්න. ඉතින් ඒ නිසා සජිත් ප්‍රේමදාසෙන් නෙවෙයි රාව් ෆකිම් ඇමතුමාගෙන් තමයි අහන්න ඕනේ එතුමා කොයිද අංගල තියෙන්නේ. හංගගෙන ඉන්න අපිට අවශ්‍යතාවයක් නැහැ. ආණ්ඩුවෙම මැති ඇමතිවරු තමයි දැන් කියන්නේ රිෂාඩ් බදුර්දීන්ට සහයෝගය ලැබෙන්නේ ආණ්ඩුවෙන්මයි කියලා. කල්පනා කරලා බලන්නකෝ බැරි වෙලාවත් සහරාන්නේම ජීවතුන් අතර හිටියානම් සහරාන්නවත් හොයාගන්න බැරි වෙයි. රිෂාඩ් බදුර්දීන්ගේ මේ නාටකයත් ඒ හොරා පොලිස් සෙල්ලම වගේ නාටකයක් බව තමයි පෙන්눔 කරලා තිබෙන්නේ. 20 වෙනි සංශෝධනය සම්මත කර ගැනීම සඳහා රිෂාඩ් බදුර්දීන් සහ ඔහු වටේ ඉන්න කණ්ඩායමට දැල එලීමක් ලෙස තමයි මේ අපි දකින්නේ. ඔබතුමාගේ ගෙදර නෑනේ බදුර්දීන්. අපේ ගෙදර නැහැ. හැබැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවතීර්ණ වෙන්න බැරි, පොලිස් දෙපාර්තමේන්තුවට ඇතුළත් වෙන්න බැරි භූමියක් තිබෙනවා නම් ඒ භූමි තිබෙන්නේ කාටද කියන එක ඔබ දන්නවා. ඉතින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හැමතැනම විදින්නේ නැතුව ඒ විවෘත නොවන ගෙවල් කීප හොයාගත්තොත් බදුදීන් හොයාගන්න පුළුවන්. බදුර්දීන් මන්ත්‍රීවරයා චමල් රාජපක්ෂ මහත්තයාට අතරත දුන්නේ නැත්නම් අද මේ සිද්ධිය වෙන්නේ නැහැ නේද? අතරත දීමේ හදට දීම අසංකේතවත් වෙන්නේ නැහැ. අතරත දුන්නා ඊට පස්සේ ලක්ෂ 69ක් ඡන්දය දුන්න ප්‍රේක්ෂකයන් හූ කියන්න ගත්තා. ඉතින් පස්සේ නේද ඔබතුමාලා අත්සන් කරන්න ගත්තා. නෑ ඒක අපි ගත්ත ස්වාධීන තීන්දුව. රිෂාඩ් බදුද්දීන්ට එරෙහිව මේ ආණ්ඩුව ගත හැකි ගත යුතු සෑම පියවරක්ම ගත යුතුයි. ඒ නැත්නම් ඒක ජනවරම අමුමුවේ උල්ලංඝනය කිරීම. රිෂාඩ් බදුද්දීන් මම අපි දන්න හැටියට නැමැතිකමක් නැතුව කවදාකවත් හිටියේ නෑ. ඉස්සරහටත් ඒ දේ වෙන්නේ. කිසිසේත් වෙන්නේ නෑ. මොනෑම් පනතක් සම්මත කරගන්න කෙතරම් අඩුපාඩුවක් වුණොත් අපි පනත අපුල ගන්නවා මිසක් රිෂාඩ් සරණ යන්නේ නැත. අපි ජනතාවට පොරොන්දු වුණේ හිස්බුල්ලා, අසාද් සාලි, රිෂාඩ් බදුද්දීන් අපේ ආණ්ඩුවට ගන්නේ නෑ කියලා ඒ ප්‍රතිඥාව අදටත් ඒ විදිහටම වළංගුයි.
සිය චරිතාපදානය ඇතුළත් 800 නැමති කොලිවුඩ් දෙමළ චිත්‍රපටයට තමිල්නාඩු දේශපාලඥයින්ගෙන් එල්ලවන විරෝධයට මුත්තයියා මුරලිදරන් විසින් පිළිතුරු ලබා දී තිබෙනවා. ඒ පිළිබඳව ද්‍රවිඩ බසින් නිවේදනයක් නිකුත් කරමින් ඔහු මෙම කරුණු පැහැදිලි කිරීම සිදු කර තිබෙනවා. මොරලිගේ ජීවිත කතාව ඇතුළත් 800 නම් දකුණු ඉන්දියේ කොලිවුඩ් චිත්‍රපටයේ පළමු නිල දැන්වීම පසුගියදා ප්‍රසිද්ධියට පත් කෙරුණා. මෙම චිත්‍රපටයේ මුත්තයියා මුරලිදරන්ගේ චරිතයට පනපවන්නේ කොලිවුඩ් රංගන ශිල්පී විජය සේදුපති. ඔහු මෙම චරිතය නිරූපණය කිරීමට සූදානම් වීමත් සමග තමිල්නාඩු ජනතාවගේ සහ දේශපාලකයන්ගේ විරෝධය ඔහුට එල්ල වී තිබෙනවා. මෙම විරෝධය මතුවන්නේ මොරලිදරන් 2009 වසරේ මෙරට යුද්ධය නිමවීමත් සමග සිදු කළ ප්‍රකාශයක් පදනම් කරගනිමින් දෙමළ ජනතාවට සිදු වූ හානිය මොරලි අනුමත කළ බවටයි එහිදී චෝදනා එල්ල වුණේ. මෙලෙස තමන්ට එරෙහිව විරෝධතාවලට දෙමළ බසින් පිළිතුරු ලිපියක් ඉදිරිපත් කරමින් මුත්තයියා මුරලිදරන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඇතැම් දෙමළ දේශපාලකයන් තමන්ගේ අර්ථකථනය වැරදි ලෙස හුවා දක්වමින් නැති බව පෙන්වා දෙන ඔහු එහිදී සඳහන් කර ඇත්තේ තමා කිසිවිටක අහිංසක දෙමළ ජනතාව ඝාතනය වීම සම්බන්ධයෙන් සහාය පළ නොකළ බවයි. තමා ජීවිතයේ වඩාත්ම සතුටුදායක දිනය ලෙස යුද්ධය නිමා වූ දිනේ හැඳින්වූයේ දෙපාර්ශ්වයේම ජීවිතහානි නතර වීම පිළිබඳ සැලකමින් බවයි මොරලි කියා සිටියේ. යුද්ධය පැවති වසර 30කට වැඩි කාලයක් පුරා තමන් යුද්ධයේ වේදනාව හොඳින් අද්දුටු බවත් මොරලි පවසනවා. වතුකම්කරුවන් ලෙස ජීවිතය ආරම්භ කළ තමා ඇතුළු තම පවුලේ සමාජිකයන් දෙමළ ජනතාවට එරෙහිව එල්ල වූ ප්‍රචණ්ඩත්වයෙන් මෙන්ම යුද්ධයෙන්ද බැටකෑ බවත් ඔහු සිහිපත් කරනවා. 1970 වසරේ පටන් දෙමළ ජනතාවට සිදු වූ පහර දීම් මෙන්ම ජනතා විමුක්ති පෙරමුණු සමයේ සිදු වූ කලබල හේතුවෙන් දෙමළ ජනතාව මුහුණ පෑ අත්දැකීම් සම්බන්ධයෙන් තමන්ට මතක ඇති කාලයේ පටන් අත්දැකීම් ඇති බවයි මොරලි පවසන්නේ. වයස අවුරුදු 7 දී තමන්ගේ පියා තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ බවත් ඥාතින් පවා ඝාතනය වූ බවත් මොරලි පවසනවා. දෙමළ බස කතා නොකරන බවට තමාට එල්ලවන චෝදනාවට පිළිතුරු වශයෙන් මොරලි කියා සිටියේ දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපනය හැදෑරූ තමාට හොඳින් දෙමළ බස හැසිරවිය හැකි බවත් මෙරට සුළු ජාතියක් වන දෙමළ ජන කොටස නියෝජනය කරමින් පවා තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් ඔස්සේ ජාත්‍යන්තරයේ ජය ගැනීමට සමත් වූ බවයි. තමන් ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයෙක් ලෙසින් ඉපදීම වරදක් දැයි මෙම චෝදනා එල්ල කරන පුද්ගලයන්ගෙන් ප්‍රශ්න කරන බවයි මුරලිදරන් මෙම නිවේදනය හරහා සඳහන් කරන්නේ. හිටපු අමාත්‍ය පාටිලී චම්පික රණවක හිටපු පොලිස්පතිවරුන් වන එන්.කේ. ඉලංගකෝන් සහ පූජි ජයසුන්දර ඇතුළු පිරිසකට ලබන 20 වෙනිදා දේශපාලන පළගැනීම් පිළිබඳ සොයන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින්නයි අද සිතාසි නිකුත් කෙරුණා. ඒ අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා කොමිසමට කළ පැමිණිල්ලකට අදාළවයි. මේ අතර පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාශයවත් FCID පිහිටුවීමේ ගැසට් නිවේදනය නීත්‍යානුකූල නොවන බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කොමිසමේදී පිළිගත්තා. දිවිනැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අතරේක අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා කළ පැමිණිල්ලකට අදාළව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පස්වරුවේ දේශපාලන පරිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසමට පැමිණියා. පැමිණිල්ලේ නීතිඥවරයා සඳහන් කළේ පොලිස් ඒකකයක් පිහිටුවීමට කැබිනට් පත්‍රිකාවෙන් මඟ පෙන්වීම ලබා දී තිබෙන්නේ අමාත්‍යංශ ලේකම්වරයාට වුවත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසේ පිහිටුවීමට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර ඇත්තේ එවක පොලිස්පතිවරයා විසින් බවයි. එම බලය ඇත්තේ පොලිස්පතිවරයාට බව වික්‍රමසිංහ මහතා පිළිතුරු දෙමින් සඳහන් කළා. පැමිණිල්ලේ නීතිඥවරයා එම අවස්ථාවේදී හිටපු අග්‍රාමාත්‍යවරයාට පොලිස් ආඥාපනතේ 55 වන වගන්තිය උපුටා දක්වමින් ප්‍රකාශ කළේ අදාළ වගන්තිය යටතේ පොලිස්පතිට වෙනත් ඒකකයක් පිහිටුවීමේ බලයක් ලබා දී නොමැති බවයි. එහිදී කොමිසමේ සභාපති විනිසුරුවරයා පෙන්වා දුන්නේ පනතේ නැති බලයක් යටතේ ක්‍රියා කර ඇති බවයි. පැමිණිල්ලේ නීතිඥවරයා යලි පෙන්වා දුන්නේ ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ පොලිස් ආඥාපනතේ 55 වන වගන්තිය යටතේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසේ පිහිටුවා ඇති බවයි. එහෙත් එම වගන්තියෙන් එවැනි බලයක් ලබා දී නොමැති බවද නීතිඥවරයා ප්‍රකාශ කළා. බලයක් නැත්නම් නැහැ යනුවෙන් හිටපු අගමැතිවරයා පිළිතුරු දුන්නා. මේ අතර 1997 වසරේදී ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් සකසා ඔස්ට්‍රේලියාවේ බ්‍රයන් ජෝන් ෂඩික් නැමැත්තාට අයත් සමාගම් කොටස් විකුණා ඇති බවට ව්‍යාජ සාක්ෂි ගොනු කරමින් යහපාලන ආණ්ඩු සමයේදී තමාට එරෙහිව කොළඹ මහාධිකරණයේ නඩු පැවරීම දේශපාලනිකව පරිගැනීමේ අරමුණින් සිදු කර ඇති බවට අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා ජනාධිපති කොමිසමට පැමිණිලි කළා. මෙම පදනම් විරහිත නඩු පැවරීමට හේතු වී ඇත්තේ 2015 ජනාධිපතිවරණයේදී තමා පාටලී චම්පික රණවක ලේකම් ධුරය දරූ ජාතික හෙළවුරුමෙන් ඉවත් වී පිවිතුරු හෙළවුරුමේ නමින් නව දේශපාලන පක්ෂයක් ආරම්භ කර මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය පළ කිරීම බවයි ගම්මන්පිල මහතා පෙන්වා දුන්නේ. විදේශිකයෙකුට තමා මුදල් වංචා කර ඇති බව පවසමින් තමාගේ කීර්තිනාමයට අගතියක් සිදු කළ පිරිස සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නයි අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා ජනාධිපති කොමිසමෙන් ඉල්ලීමක් කළා.